එකේ 7 වෙනි දවසේ. එතකොට අද අපි කතා කරන්න යන්නේ ප්‍රශ්න සහ ඒවට කොහොමද අපි උත්තර සපයන්නේ කියන එක සම්බන්ධව. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මේක ඒ කියන්නේ DBMS සහ වෙබ් වලට අදාළ වුණ හරි ප්‍රශ්නයක් අහුවාම කොහොමද අපි ඒකට පිළිතුර ගලපගන්නේ කියලා. හරි අපි අද ප්‍රශ්න ටිකට යමු. හරි මුලින්ම අපෙන් අහන ප්‍රශ්නයක් what is the reason for using Ajax? ඒ කියන්නේ අපි ඇයි මේ Ajax කියන එක පාවිච්චි කරන්නේ කියලා. හරි කට්ටියගේ උත්තර ටික කට්ටිය chat එකට දාන්න. හරි අපි බලමු කට්ටියගේ කොහොමද මතකද කියලා කට්ටියට කියලා දුන්න උත්තර ටික. හරි හරි මේක තමයි අපිට දෙන්න පුළුවන් කම්ප්ලීට්ම උත්තරය. හරි ඒ කියන්නේ මේක තමයි අපිට දෙන්න පුළුවන් කම්ප්ලීට්ම උත්තරය. මේකෙදි ඔයගලන්ට කියනවා web application can send and receive data from a server asynchronously. ඒ කියන්නේ synchronize කියන එක සහ asynchronous කියන එක අතර වෙනසක් තියෙනවා. ඔයගලන්ට ඒක ක්ලාස් එකේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. මම ආයෙත් ඔයගලන්ට මතක් කරන්න. ඒ කියන්නේ synchronize කියද්දී අපි එක කාර්යයකට ගියාට පස්සේ ඒ කාර්යය ඉවර වෙනකන් අපිට බෑ වෙන රික්වෙස්ට් එකක් හරි මොකක් හරි ක්‍රියාවකට යෙදෙන්න. හරි. එතකොට මේ asynchronous කියන්නේ අපිට එකකට හිර වෙලා ඉන්න ඕනේ අපිට තව එකක් අතර මාරු වෙන්න හැකියාව ලැබෙනවා. හරි. ඒක වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කියන එක අපි මෙන්ෂන් කරන්න ඕන. හරි ඒක වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කියන එක අපි මෙන්ෂන් කරන්න ඕන. ඊට පස්සේ with interfering with the display and behavior of the existing page. ඒ කියන්නේ අපේ දැන් ඉන්න page එකට ඒකේ මොකක්වත් තියෙන දෙයකට බාධාවක් නොවන පරිදි තමයි අපිට මෙහෙම රික්වෙස්ට් එකක් හරි ඒ කියන්නේ ඒ විදිහට කනෙක්ෂන් එකක් ඇති කරගන්න පුළුවන්. එතකොට අපිට මේකේ තව දුරටත් පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපේ layers එක ඒ කියන්නේ මේකේ කොහොමද මේක වෙන්නේ කියලා. හරි. ඕගොල්ලන්ට මූලිකවම මේකේ පළවෙනි කොටසවත් තිබුණොත් ඕගොල්ලන්ට සම්පූර්ණ ලකුණකට යන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ ඒකේ මෙන්ෂන් කරන්න ඕනේ මේක වෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. හරි ඕගොල්ලන්ට පේන්නේ නැහැ. රික්වෙස්ට් එක යනවා පේන්නේ නැහැ. හරි. ඕගොල්ලන්ට මේක ගන්න දවසේ අපි සාකච්ඡා කරද්දී ඕගොල්ලන්ට පෙන්නුවා ප්‍රැක්ටිකල් එකෙන් කොහොමද මේක වෙන්නේ කියන එක නේද? කොහොමද මේක වෙන විදිහ අපි ඕගොල්ලන්ට ප්‍රැක්ටිකල් එකෙන් පැහැදිලි කරලා තියෙනවා. හරි. කට්ටියම මේ කම්ප්ලීට් උත්තරේ ලියා ගන්න. හරි. ප්‍රශ්න ලියලා කම්ප්ලීට් මේ උත්තරේ ලියා ගන්න. හරි. අපි යමු දැන් දෙවෙනි ප්‍රශ්නෙට. What are the types we can use for data send? ඒ කියන්නේ අපිට data එකක් send කරන්න මොනවද යොදා ගන්න පුළුවන් types කියලා තමයි මෙතනදී අහන්නේ. හරි. කට්ටිය දෙන්න උත්තර හරි මෙන්න මේක තමයි උත්තරේ. You can send an Ajax request in two way. අපි බලමු මේ ක්‍රම දෙක මොකක්ද කියලා. එකක් get ක්‍රමයට අනිත් එක post ක්‍රමයට. ඒ කියන්නේ අපිට මේක ඒ කියන්නේ රික්වෙස්ට් එක යවන ක්‍රමය ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. රික්වෙස්ට් එක යවන ක්‍රමේ ක්‍රම දෙකකට ඒ කියන්නේ අපිට get විදියට රික්වෙස්ට් එකක් යවන්න පුළුවන්. ඒ වගේම post විදියට රික්වෙස්ට් එකක් යවන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා get එකේ විදිහට ඔයගොල්ලෝ යවද්දි රික්වෙස්ට් එක ඒ කියන්නේ අපේ URL එකත් එක්ක bind වෙලා. හරි අපි දැන් යමු තුන්වෙනි ප්‍රශ්නෙට. What is the difference between get and post? ඒ කියන්නේ මොකක්ද මේ get සහ post ක්‍රමය අතර තියෙන ඩිෆරන්ස් එක. හරි. ඒ දෙක අතර මොකක්ද තියෙන වෙනස? හරි. වෙනස් ටික කියන්න බලන්න. හරි. පළවෙනි එක වශයෙන් ගත්තොත් ඒ කියන්නේ අපිට මේකෙදි මූලිකව ගත්තොත් එහෙම in post method we need to use request header. ඒ කියන්නේ අපි request header එකක් පාවිච්චි කරනවා මේ post විදිහට යවද්දි. හරි. ඔයගොල්ලන්ට ඉස්සරහා ප්‍රශ්නකදී මේක කොහොමද කෝඩ් එක තියෙන්නේ කියන එකත් මම විස්තර කරනවා. හරි. ඒ කියන්නේ මේකේ කෝඩ් එක අපි ලියද්දි කොතනද වෙනස් වෙන්නේ? මේ දේවල් ඔක්කොම පැහැදිලි කරනවා. කොහොමද අපි
ප්‍රශ්නයක් අහුවොත් ඒක උත්තරයක් බවට පෙරලන්නේ කියලා. හරි ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් කෝඩ් කරලා ප්‍රැක්ටිකල් දැනුම තියෙනවා. දැන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේකේ කොහොමද අපි පේපර් එකකට මොකක් හරි කෝඩින් සම්බන්ධ දෙයක් ආවොත් කොහොමද මේක ගලපගන්නේ කියලා. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. Write down the line that is used in post method but not used in the get method. ඒ කියන්නේ මේ ලයින් එකක් තියෙනවලු. හරි. ඒ කියන්නේ මේකේ ලයින් එකක් තියෙනවලු. post method එකේදී භාවිතා කරන ඒ get method එකේදී භාවිතා නොකරන. හරි අපි බලමු මොකක්ද මේ කෝඩින් පාර්ට් එක කියලා. හරි අපි මේ හතරවෙනි ප්‍රශ්නේ ගැන කතා කරද්දී ඔයගලන්ට මේකෙදි මම පැහැදිලි වෙන්න මේකේ get සහ post කියන දෙකම මම උත්තර විදිහට ඒ කියන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන්න කොහොමද මේක ගොනු කරගන්නේ කියලා පැහැදිලි කරන්න මම මේ දෙකේ සංසන්දනයක් විදිහට ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. එතකොට මේ හතරවෙනි ප්‍රශ්නෙට මුලින්ම අපි බලුවොත් මේ get එකේ තියෙන්නේ මොකක්ද කියන්නේ. හරි මේකේ get එකේ නැති දෙයක් නේ අපි post එකෙන් හොයන්න කියන්නේ. එතකොට අපි බලමු මොකක්ද මේ get එකේ තියෙන්නේ කියලා. එතකොට මේ get එකේ මොකක්ද තියෙන්නේ කියලා බලුවොත් ඕගොල්ලන්ට පේනවා r.open කියලා. ඒකේ request header එකක් නේ. මේකේ r.open කියලා මේ URL එකට bind කරලා මේ data ටික send කරනවා. හරි. ඒ කියන්නේ මේ get කියන එක define කරලා තියෙනවා get කියලා. ඊට අමතරව මේ URL එකට bind කරලා මේ data ටික send කරන්නේ. එතකොට මේ ajax වලින්. හරි. එතකොට අපි post එකට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මෙතන post එකේ තව method එකක් වැඩි වෙලා තියෙනවා. එතකොට මෙතනදි ගත්තොත් එහෙම ඔයාට සුපුරුදු පරිදි r.open කියන method එකට එයා define කරලා තියෙනවා post කියලා එක. ඊට පස්සේ එයාගේ URL එක තියෙනවා true the false the කියන එකේ true කියන එක තියෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ajax ajax වෙනස් වෙන්නේ මේ true false යොදන එක අනුව. එතකොට අපි ajax පාවිච්චි කරනවා අපි true කියන එක පාවිච්චි කරනවා false කිව්වොත් ඒක ajax වෙන නිසා. හරි. ඒක විතරක් මෙතන define කරලා තියෙනවා. ඊට පස්සේ මේකෙදි අලුත් දෙයක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ මේ request header කියලා කෙනෙකුට set request header කියලා කෙනෙකුට අපි මේක set කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේක හරහා තමයි අපි content එක යවන්නේ. හරි. ඒ කියන්නේ මේ content type එකක් දාලා හරි ඒ විදිහට අපි යවන්නේ මේ set request header කියන එකත් එක්ක. ඒ කියන්නේ මේ post කියන ක්‍රමයට අපි යවද්දී request header එකට තමා request header එක අපි යවන්නේ. අන්නේ එකට set කරන්න අපි මේ r.send කියන එක නා පාවිච්චි කරලා ඒකන අපි data ටික වෙනම set කරනවා. හරි අර request header එකට අපි වෙනම data ටික අරගෙන set කරනවා මේ විදිහට. හරි මේ උත්තරේ එතකොට ඔයා ලියා ගන්න මේ දෙකේ සංසන්දනයක් විදිහට ඔයාලට මේක ලියා ගන්න පුළුවන්. මේකත් ලියලා ඔයාලට ලියන්න පුළුවන් මේකේ තියෙන්නේ මෙන්න මේ method එක ඒක වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා. ඔයා මේ method දෙකම ඒ කියන්නේ මේ යවන method දෙකේම සංසන්දනයක් විදිහට ඔයා ලියා ගන්න. හරි අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. What is the first step for following when send an ajax request? ඒ කියන්නේ මොකක්ද මේ first step එක කියලා අහනවා ajax request එකක් යවන්න. හරි කට්ටිය උත්තර දාන්න chat එකට. හරි අපි බලමු මොකක්ද උත්තරේ කියලා. අපි මුලින්ම function එකක් හදාගෙන අපි ඒකේ http request object එකක් හදාගන්න. මේක අපි ajax object එක විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ මේක තමයි අපි මුලින්ම කරන්න ඕනේ step එක. හරි ගොඩ දෙනෙක්ගේ පිළිතුර හරි ගිහිල්ලා තියෙනවා. හරි මේකෙදි දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මුලින්ම කරන්නේ මොකක්ද කියන එක තමයි මේගොල්ලෝ අහන්නේ. හරි කියන්නේ මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ මුලින්ම කරන step එක. එතකොට අපි මේ http request object එක හදාගන්න එක තමයි අපි මුලින්ම කරන්න කියලා තමයි මේ උත්තරේට අපි සඳහන් කරන්න ඕනේ. හරි කට්ටිය මේ උත්තරේ ලියා ගන්න. හරි අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. හරි 6 වෙනි ප්‍රශ්නේ අහනවා what is the activity done by the open function in ajax? එතකොට අපි ajax වල මොකක්ද මේ open කියන එකෙන් කරන්න කියන එක තමයි අපෙන්
අහන්නේ. ඒ කියන්නේ open function එකෙන් අපි මොකද්ද කරන්න කියන එක තමයි අහන්නේ. හරි. මෙන්න මේක තමයි අපිට ඒකට දෙන්න පුළුවන් හොඳම point wise දෙන්න පුළුවන් උත්තරය. ඒ කියන්නේ මුලින්ම අපි කරන්නේ ස්පෙસિෆයි කරනවා. හරි. මේ type එක මොකක්ද කියලා. මේ request එකේ type එක මොකක්ද කියලා. හරි මම මෙතන ක්‍රම දෙකටම මෙතන දෙකටම මම උත්තර දෙකම අරගෙන තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේක සංසන්දනය කරලා බලන්න පුළුවන්. හරි. අපි මුලින්ම බැලුවොත් එහෙම මෙතන අපේ get එකේ මෙතන ස්පෙસિෆයි කරලා තියෙනවා මොකද්ද මේ රික්වෙස්ට් එක යන ටයිප් එක කියලා. ඒ කියන්නේ get the post කියන එක අපි එතන ඩිෆයින් කරනවා. ඒ කියන්නේ මේක get the post කියන එක ඩිෆයින් කරන්නේ අපි මේ open කියන ෆන්ක්ෂන් එකත් එක්ක. මේ open කියන එක ෆන්ක්ෂන් එකක්. එතකොට මේ open ෆන්ක්ෂන් එකත් එක්ක තමයි අපේ මේ get the post කියන එක අපි ඩිෆයින් කරන්නේ. එතකොට මේ get the post කියන එකත් එක්ක අපි ගත්තාම එතකොට මේ get සහ post කියන ෆන්ක්ෂන් දෙකත් එක්ක අපි ගත්තාට පස්සේ අපි තව දෙයක් මේක ඩිෆයින් කරනවා. ඒ කියන්නේ මේක ajax the sujax කියන එක අපි මෙතන ඩිෆයින් කරනවා. ඒ කියන්නේ අපි true or false විදිහට අපි මේ ajax sujax මෙතන වෙන් කරනවා. දැන් අපි ajax හින්දා මෙතන අපි true කියන එක අනිවාර්යෙන් යොදා ගන්නවා අපේ මේ open කියන ෆන්ක්ෂන් එකත් එක්ක. හරි. එතකොට මේ r.open කියලා අපි ඩිෆයින් කරන්න ඕන මූලික දේ get වල post වල දෙකේම මේ දේ තියෙනවා. අපි මොකක්ද යවන type එක මේක ajaxද sujaxද කියන එක. ඒ කියන්නේ asynchronized synchronized කියලා අපි මේකේ සඳහන් කරන්න ඕන. හරි. මේකෙදි ඕගොල්ලන්ට තව දෙයක් කිව්වොත් මේකේ දැන් අපි ඊළඟට මොකද්ද ඩිෆයින් කරලා තියෙන්නේ? මේක අපි මේ දෙකේම තව පොයින්ට් එකක් තියෙනවා. මේ මොකද්ද අපි ඩිෆයින් කරලා තියෙන්නේ? මේක මොන PHP ෆයිල් එකකටද මේ රික්වෙස්ට් එක ගමන් කරන්නේ කියලා. නේද? මේක දැන් අපි මොන PHP ෆයිල් එකකටද මේ රික්වෙස්ට් එක ගමන් කරන්න ඕන කියන එකත් අපි මේකේ open කියන එක ඇතුළේ අපි ඩිෆයින් කරලා තියෙනවා. මේ දෙකේම මේ දේ අපි සිද්ධ කරනවා. හරි මේකත් නෝට් කරගන්න. ඒ කියන්නේ මේ sign up pro.php කියන එකට තමයි මගේ මේ රික්වෙස්ට් එක යන්න. හරි ඒක මම දෙකේම මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මෙතන මේ URL එකට බයින්ඩ් කරලා ඉන්න මේ ප්‍රශ්නාර්ථ මාක් ලකුණයි ඊටු ටික ඇඩ් වෙලා තියෙන්නේ. හරි මේක එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා දැන් මම කලින් කතා කරා. එතකොට මේ ෆන්ක්ෂන් එක කොහොමද වෙන්නේ කියලා. හරි. මෙතන r.open කියන ෆන්ක්ෂන් එකත් එක්ක post කියලා දාලා තියෙනවා. a.php කමාවක් දාලා true කියලා දාලා තියෙනවා. හරි. මේක හරහා තමයි ඊළඟ ප්‍රශ්න ටික ඔයගොල්ලන්ගෙන් අහන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට අහනවා what is true used in the statement below. හරි මේකෙදි ඊළඟට ගත්තොත් එහෙම දැන් ඔයගොල්ලන්ට මේකේ උත්තරේ විදිහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේකේ උත්තරේ විදිහට r.open කියලා මෙතන post කියන එක අපි define කරලා ඉවරලා මේ තියෙන statement එකේ මෙතන true කියන එකෙන් අපි කියන්නේ මේක අපි asynchronously සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ මේක ajax වලට අයිති දෙයක් කියන එක තමයි අපි මෙතනින් අපි පෙන්වලා දීලා තියෙන්නේ. true කියන එකෙන් අපි පෙන්වලා දීලා තියෙන්නේ ඒ දේ. හරි මෙතන දැන් true කියන එකෙන් අපි පෙන්වලා දීලා තියෙන්නේ මොකද ළමයි? හරි asynchronous කියන එක. හරි හරියට හරි. ඔයගොල්ලන් දැන් මේ දේවල් ක්ලාස් එකේදී වෙලා තිබ්බට ඔයගොල්ලන් දැන් මේ උත්තර ලියන්න තමයි මේ ප්‍රැක්ටිස් වෙන්නේ ප්‍රශ්න වලට. හරි මේ උත්තර ලියන ප්‍රැක්ටිස් වෙන්නේ හැමෝම මේකින්ද මේකත් එක්ක ඉන්න හැමෝම මේකට උත්තර දෙන්න. හරි එතකොට තමයි ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් වෙන්නේ මේ ප්‍රශ්නයක් දැක්කම කොහොමද මේකට උත්තරේ දෙන්න ඕනේ කියන. හරි එතකොට මේකේ ඔයගොල්ලන්ට දැන් සමහරව දානවා මේක asynchronous synchronous පටලගෙන තියෙනවා. හරි එතකොට මම දැන් මේ ajax කියන එකේ සහ sujax කියන එකේ මේකේ දැන් ඕක කෙටි නමනේ. හරි දැන් ඔය ajax සහ sujax කියන්නේ කෙටි නම් දෙක. මම දැන් ඕකේ දීර්ඝ නම ඔයගලන්ට ටයිප් කරලා පෙන්නන්න. හරි මෙන්න මේ නම් දෙකත් එක ලියාගන්න. එතකොට ඔයගලන්ට ඔය ප්‍රශ්නේ විසඳෙයි.
හරි මේ තියෙන්නේ ඇසින්ක්‍රොනයිස් කියන එකේ දිග නම. හරි මේ තියෙන්නේ ඇසින්ක්‍රොනයිස් කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ මේක තමයි අපි ඇජැක්ස් කියන එකට අරගෙන තියෙන්නේ. AJ කියන එක මුලට આવත් ඔයගොල්ලන්ට ඇජැක්ස් කියන එක කියන්නේ ඇසින්ක්‍රොනයිස් කියන එක මතක් වෙන්න ඕන. හරි ඒ අකුරෙන් පටන් ගත්තොත් ඇසින්ක්‍රොනයිස් ලේ කියන්නේ ඒක තමයි මේ true කියන එකෙන් අපි අදහස් කරන්නේ. හරි අපි දැන් සින්ක්‍රොනයිස් කියන එකෙත් මම කියන්නම් මොකක්ද ඉන්නේ කියලා. හරි සින්ක්‍රොනයිස්ලි කියන එකේ හරි සින්ක්‍රොනයිස් එකේ S අකුරෙන් පටන් ගන්නවා. එතකොට ඒක සජෙක්ස් වෙනවා. හරි ඒක සජෙක්ස් කියලා ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි. එහෙම තමයි ඔයගොල්ලන්ට ඇජැක්ස් සහ සජෙක්ස් වෙන් කරලා අඳුර ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙතන true false යොදන එක අනුව තමයි ඒක වෙනස වෙන්නේ. ඔයගොල්ලන්ට ඉස්සරහට ඒ දේවල් කොහොම කතා කරනවා. හරි දැනට ඔයගොල්ලෝ මේ මූලික දේවල් ටික මතක තියාගන්න. මේව නෝට් කරගන්න. හරි මේ තියෙන්නේ ඔයගොල්ලන්ට ළමයි සජෙක්ස් කියන එකේ දීර්ඝ තේරුම. හරි ඇජැක්ස් සහ සජෙක්ස් කියන්නේ එතකොට මෙන්න මේ දේ. හරි ඇජැක්ස් සහ සජෙක්ස් කියන්නේ එතකොට මෙන්න මේ තේරුම තියෙන්නේ මේ වචන දෙකේ. හරි කට්ටියම ඇජැක්ස් කියන්නේ මේක කියන එක ඒ කියන්නේ මේ asynchronously JavaScript and XML කියන එක asynchronized JavaScript and XML කියන එකයි. එතකොට ඔයගොල්ලෝ subjects කියලා synchronized JavaScript and XML කියන එකයි ලියා ගන්න මේකේ complete උත්තරයක් වශයෙන්. හරි complete උත්තරයක් වශයෙන් අන්නේ විදිහට ඔයගොල්ලෝ ලියා ගන්න. හරි එතකොට මේක තව ටිකක් complete වෙනවා. ඔයගොල්ලන්ට මේ true කියන එකේ මොකක්ද කියන එක අදහසක් ගන්න ලේසි නේද? හරි අන්න ඒ වගේ මේක ඔයගොල්ලෝ උත්තරේ ගොනු කරගන්න එක තමයි මේකෙදි වැදගත් වෙන්නේ. ඔයගොල්ලන් මේ ප්‍රශ්නේ කියවලා තේරුම් අරගෙන මේකේ උත්තරේ හරියටම point wise ඔයගොල්ලෝ දෙන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට හොඳ මාක් එකකට යන්න පුළුවන් වෙන්නේ. හරි. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි ඊළඟ ප්‍රශ්නෙට ළමයි ඔයගොල්ලෝ දැනටමත් උත්තරේ දන්න. ඊළඟ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ දැනටමත් උත්තරේ දන්නා. හරි. මේ තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ what is the difference between ajax and sajax. හරි ajax සහ sajax අතර වෙනස තමයි අහන්නේ. හරි දැන් ඔයගොල්ලෝ ඒකෙන් මොකක්ද දීර්ඝ තේරුම කියන එකක් දන්නවා. දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙන්න ඕනේ මේක මොකක්ද කියන එක. හරි අපි බලමු මේකට මොකක්ද අපිට දෙන්න පුළුවන් උත්තරේ කියලා. ajax කියන්නේ asynchronous javascript එකක් කියලා සහ XML එකක් කියලා මෙතන අපිට සඳහන් කරන්න පුළුවන්. sajax කියන එක synchronous javascript එකක් සහ XML එකක් කියලා සඳහන් කරන්න පුළුවන්. හරි අන්න ඒක තමයි අපිට මේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් උත්තරේ. ඔයගොල්ලන්ට මේ වෙද්දී එක මම 3-4 පාරක් මේ සෙෂන් එකේදී උත්තරේ කියලා තියෙනවා. ඔයගොල්ලන්ට දැන් ඒක හොඳට මතක හිටින්න ඕනේ. හරි ඒ කියන්නේ මේ ක්වෙස්චන් සෙෂන් එකේ අරමුණ ඔයගොල්ලෝ ප්‍රශ්නත් එක්ක කොහොමද එන්ගේජ් වෙන්නේ කියන එක හදාගන්න. හරි ඒකින්ද ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ කියන හැම කරුණක්ම නෝට් කරගෙන ඔයගොල්ලෝ ඒ දේවල් මේ ප්‍රශ්න වලට ගලපන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න. හරි. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් name the four state of an ajax request. ඒ කියන්නේ මේ state හතරක් නම් කරන්න කියන මේ ajax request එකක් ගන්න. හරි මෙන්න මේ state හතර ලියා ගන්න ළමයි. already state change එකයි ready state එකයි status එකයි status text. හරි මෙන්න මේ අවස්ථා හතර තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ අපි 10 වෙනි ප්‍රශ්නෙට ගියොත් what is the purpose of using the send function. What is the purpose of using send function. මේ send function එක මොකකටද අපි මොන දෙයකටද අපි යොදාගන්නේ කියන එක තමයි මෙතනදී අපි අහන්නේ.
හරි එතකොට අපි මොකකටද ළමයි මේ send කියන එක යොදාගන්නේ? මම කලින් කතා කළා මේ. හරි මේ session එකේ මුල ප්‍රශ්නෙකට උත්තරයකට මේ send කියන එකෙන් මොකක්ද වෙන්නේ කියන එක ඔයගලන්ට කතා වුණා. හරි මොකක්ද වෙන්නේ ළමයි? මේ send කියන එකෙන් send the request to the server use for get. හරි මේක get එකට යවනවා නම් හරි request එක යවන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ send එකම අපි post එකට පාවිච්චි කරොත් ඒ send එකෙන් වෙන්නේ send the request to server using use post මේක use get. හරි මේ දෙකෙන් වෙන්නේ මෙතන use වෙන්නේ get කියන එකත් එක්ක මෙතන use වෙන්නේ post කියන එකත් එක්ක. ඒ දෙකෙන්ම මේ send කියන එකෙන් තමයි ළමයි යවන්නේ. හරි send කියන එකෙන් තමයි ඒ කියන්නේ මේ ෆන්ක්ෂන් එකෙන් තමයි යවන්නේ. හරි ඒකින්ද ඔයගොල්ලන්ට මෙතන මෙන්ෂන් කරන්න පුළුවන් මේ send කියන ෆන්ක්ෂන් එකෙන් තමයි දෙපැත්තටම යන්නේ. හරි send කියන එක මේ දෙකටම අදාළ වෙන ෆන්ක්ෂන් එකක් එතකොට. හරි අපි මේ 11 වෙනි ප්‍රශ්න බැලුවොත් එහෙනම් මේකෙදි අපෙන් අහනවා how do you check if the response is received after the sending an AJAX request? එතකොට මෙතෙන්දී අපි මුලින්ම HTTP request object එක හදා ගන්නවා. ඊට පස්සේ අපි already state එක change function එකේදී අපි check කරගන්න if එකක් දාලා මේක මොන state එකේද තියෙන්නේ කියලා. එතකොට ඒකෙදී ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලෝ එදා මේකේ class එකේදී ඉගෙනගෙන තියෙනවා මේකේ ස්ටේට් හතරක් සම්බන්ධව. ඒතකොට මේ ස්ටේට් හතර මොකක්ද කියන එක පිළිබඳව දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. මේ හතරදී ඔයාලට කරන්න තියෙන්නේ කියන්නේ මේ අපිට එන්න ඕනේ මේක රිසීව් වුණාට පස්සේ කියන්නේ අපේ හතරවෙනි ස්ටේට් එක නේද? ඒතකොට ඔයා මේ ලයින් එක highlight කරගන්න මේ කෝඩ් එක ලියලා මේකෙදි දැන් එතකොට get ක්‍රමයට තමයි මේක request එක යවලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ get ක්‍රමයට URL එකට bind කරලා තමයි මේක තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ දන්නා post එකේ නම් request එකකට bind කරලා තමයි යවන්නේ. හරි. මේ විදිහට අපි යවන එකේ හරි මේ විදිහට අපි යවන එකේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් අපි කියන්නේ ස්ටේට් හතරක් තියෙනවා. හරි ක්ලාස් එකේදී ස්ටේට් හතරක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම ස්ටාර්ට් කරනවා යන්න. හරි එතෙන් අපි notify වෙනවා. හරි. ඒ කියන්නේ අපි notify වෙනවා නෙමෙයි අපිට notify කරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ වගේ ස්ටේට් එකේ අපි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතන ගිහින් process එකේ starting වලදී ඒක අපිට ඒකත් දැනුවත් කරන්න පුළුවන්. එතකොට ඒක ඉවර වෙලා අපි එතනින් පිටත් වෙද්දි notify කරන්න පුළුවන්. ආවට පස්සේ ඔක්කොම response අරගෙන එතකොට notify කරන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ ස්ටේට් හතර ළමයි. එතකොට මේ ස්ටේට් හතර ගැනත් ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් තියාගන්න. එතකොට මේ ස්ටේට් හතරට අදාළව ඒ කියන්නේ දැන් මේ හතරෙන් මේ අපිට අවශ්‍ය වෙන හතරවෙනි ස්ටේට් එකකින්ද අපි ඒක මෙන්ෂන් කරනවා හතරවෙනි ස්ටේට් එකේ තමයි අපි notify වෙන්න ඕනේ කියන එක. හරි දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ට පොඩි ගෙදර වැඩක් තියෙනවා. හරි create a simple div and text field. හරි මෙන්න මේ වගේ පොඩි div එකක් සහ text field එකක් හදන්න. මේ text field එකේ මොකක් හරි type කරන්න අකුරු වලින් මේ type කරලා ඉවරලා ඔයා database එකෙන් enter කරද්දී මොකක් හරි data එකක් ඔයාලට මේ div එකේ load වෙන්න හදන්න. මේ div එකේ load වෙන්න හදද්දී ඒ div එකේ load වෙන එක ඒ කියන්නේ දැන් මේ යට text field එක වෙනස් වෙන්නේ නැතු. ඒ කියන්නේ page එක refresh නොවි ඒ div එක විතරක් refresh වෙලා ඒ විදිහට database එකෙන් enter කරන data ටික පේන විදිහට හදන්න. හරි අන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ අද දවසට තියෙන ගෙදර වැඩේ. හරි මම දැන් ඔයගොල්ලන්ට පොඩි project එකක් කරලා පෙන්නන්නෙම. ඒකෙන් පස්සේ අද class එක අපි අවසන් කරනවා. ඒතකොට ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් කරලා ලවන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මේ ගෙදර වැඩේ. හරි ඔයගොල්ලෝ දැන් හැමෝම visual code එක open කරගන්න. හරි ඔයගොල්ලෝ දැන් visual code එක open කරගත්තට පස්සේ අපි අලුත් project එකක් හදාගමු. හරි අපි අලුත් project එකක් හදාගමු. ඔයගොල්ලෝ දන්නවා දැන් කොහෙද PHP project එකක් හදන්න ඕනේ කියන එක නේද? ඔයගොල්ලෝ දන්නවා දැන් කොහෙද PHP project එකක් අපි හදන්නේ කියලා. ඒතකොට අපි hp.docs වලට ගිහලා ඊට කලින් අපි server එකත් start කරගමු. PHP project එකක් run වෙන server එක අපි start කරන්න ඕනේ. හරි ඊට පස්සේ දැන් අපි මෙතන හදාගමු correction session practical කියලා මම folder එකක් හදාගන්නවා. හරි correction session practical කියලා මම folder එක හදාගන්නවා. හදාගෙන ඉවරලා මම මේක ඇතුලේ දාගන්නවා day 7 කියලා folder එකක් හදාගන්නවා. හරි
මේක ඇතුලේ මම day 7 කියලා ෆෝල්ඩර් එකක් හදාගෙන ඒකේ තමයි මම මේ ප්‍රොජෙක්ට් එක හදන්නේ. එතකොට ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙන ලේසි විදිහකට ඒක හදාගන්න. හරි. ඊට පස්සේ අපි ඒක ෆෝල්ඩර් එක ඕපන් කරගමු. ෆෝල්ඩර් එක ඕපන් කරලා ඉවර වෙලා අපි අපේ PHP කෝඩ් කරන්න ෆයිල්ස් ටික ක්‍රියේට් කරගමු. මුලින්ම index කියලා ඉවරලා මම හදාගන්නවා index.php කියලා. හරි. දැන් මම මෙතන කෝඩ් කරලා ඉවරලා පොඩි ඩිසයින් එකක් හදාගන්නවා. ඒ කියන්නේ ඒකට මම දාගන්නේ බටන් එකක් සහ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක්. හරි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ විදි HTML ඩිසයින් එකක් හදනවා කියන එක හරිම ලේසි දෙයක්. හරි. ඔයගොල්ලෝ හදාගන්න ඕනේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් සහ බටන් එකක් තමයි ඒකට ඇඩ් කරගන්න ඕනේ. හරි. මම මේ විදිහට ටෙක්ස්ට් ෆීල්ඩ් එක හදාගන්නවා. හරි. ඊට පස්සේ මම click me කියලා මේ විදිහට බටන් එකකුත් හදාගන්නවා. හරි. දැන් ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ වගේ තමයි මගේ ඩිසයින් එක. හරි. මේ වගේ තමයි ඔයගොල්ලන්ට මගේ ඩිසයින් එක පේන්නේ. හරි. මම මෙතන පොඩ්ඩක් ગેප් එක තිබ්බා. ગેප් එක තිබ්බේ සාමාන්‍යයෙන් ටෙක්ස්ට් ෆීල්ඩ් එකේ බටන් එක අතර. හරි. පොඩි ગેප් එකක් තියාගත්තා. අලම එතකොට මම මේ ગેප් එක තියාගත්තේ br tag එක පාවිච්චි කරලා. හරි. br tag එක පාවිච්චි කරලා තමයි මම මේ ગેප් එක තියාගත්තේ. හරි. මම මෙතනදී මේ ටයිප් කරොත් get කියලා get කියන එක ටයිප් කරලා මම මේ බටන් එකේ බුවොත් මේකට යන්න ඕන get request එකට. ඒ කියන්නේ මේ get request එකට තමයි මේක යන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි මේ ප්‍රොජෙක්ට් එක මූලිකව හදන්නේ. ඒ කියන්නේ get එක සහ post එක අතර ඒ කියන්නේ දැන් අපි මෙතන ටයිප් කරන එකට අදාළ රික්වෙස්ට් එක යන විදිහට තමයි අපි මේක ක්‍රියේට් කරන්න යන්නේ. හරි. දැන් කටියම දැන් මේකේ post සහ get කියලා ටයිප් කරලා තමයි මේ දේ වෙන්නේ මේ බටන් එක ඔබන්නේ. හරි. මේ ඩිසයින් එක හැමෝම හදාගන්න. හරි. මේ ඩිසයින් එක හැමෝම හදාගන්න.
හරි අපි දැන් ඉතුරු අපිට අවශ්‍ය කරන ෆයිල්ස් ටික හදාගමු. අපි JavaScript ෆයිල් එකක් හදාගන්නවා. හරි. අපි JavaScript ෆයිල් එක හදාගමු. හරි ඊට පස්සේ post සහ get කියන අපේ request එක යන්න ඕන page දෙක අපි හදාගමු. හරි. ඒ කියන්නේ අපේ get එකට ගියොත් get එක post එකට ගියොත් post එක විදිහට අපිට අතනින් අපි දෙන command එකට අනුව බෙදා ගන්නවානේ. හරි. අන්න එතකොට එතනට අපි enter කරද්දී ඒ request එක යන්න ඕන page එක තියෙනවනේ. අන්න ඒ page දෙක තමයි අපි දැන් මේ හදාගන්නේ. හරි. කියන්නේ post එක සහ get එක විදිහට අපි මේ page දෙක හදාගමු. හරි. ඊට පස්සේ අපි ඒකේ PHP tag එකක් දාලා ඉවර වෙලා හරි අපි නිකන් ඒක print කරගමු. දැන් අපි ආවද කියලා මේකට මේ request එක ආවද කියලා බලා ගන්න ඕනේ නේද? අන්න ඒකට අපි echo එකක් දාලා ඉවරලා print කරගමු. මේක මොන page එකද කියලා. හරි එතකොට මම මේක post method කියලා දානවා. හරි post method කියලා දානවා. අනිත් එක අපි get method කියලා දාමු. හරි එතකොට post method එකයි get method එකයි. එතකොට මේ page දෙක හොයන්න ලේසි. ඒ කියන්නේ අපේ request එක ගියාට පස්සේ මේකෙන් අපිට pop up වෙලා පේනවනේ අපේ මොන request එකක් විදිහට මේක ගිහිල්ලා තියෙන්නේ කියලා. හරි. හරි කට්ටිය මේක හදාගන්න. හරි එතකොට ඔයගලන්ට මේකෙදි ගත්තොත් එහෙම දැන් මම script tag එකක් දාගන්නවා. හරි. ඒ කියන්නේ index page එකට මම script tag එක දාගන්නවා. script tag එක දාලා ඉවර වෙලා හරි ඔයගලන්ට මේ විදිහට script tag එක දාලා ඉවරලා අපේ script එකත් එක්ක link කරගන්න පුළුවන්. තාම අපි script එකේ මුකුත් code කරලා නැහැ. අපි තාම code කරලා තියෙන්නේ අපේ echo එකක් දාලා තියෙනවා post කියන එකට සහ get කියන එකට. හරි. ඒ දෙකට අපි echo එකක් දාලා තියෙනවා විතරයි. ඒ කියන්නේ අපේ මෙතන request එක ගියාම ඒකෙන් පේන විදිහට අපි echo එක setup කරගත්තා විතරයි. හරි ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන පේනවා මම ID එකක් දීලා තියෙනවා. හරි text කියලා ID එකක් දීලා තියෙනවා. type එක text ම තමයි. හරි button එකට ID එකක් දුන්නේ නැහැ. ඒකේ on click එක set කරගෙන තියෙන ඒක set කරන්න යන්නේ. හරි ඒක on click එකට කරන දේ මම දැන් පෙන්නන්නම්. ඊට කලින් ඕගොල්ලෝ මේ script එක link කරගන්න. හරි ඊට කලින් script එක link කරගන්න. හරි දැන් අපි script එකේ code එකට යන්. ඒ කියන්නේ අපි දැන් script එක code කරමු. හරි අපි මුලින්ම script එකේ දැන් මේ code ටික කරන්න යන්නේ. හරි ඔයගොල්ලන්ට script එකේ තමයි දැන් code කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ script එකට එන්න හැමෝම. හරි අපි මුලින් function එකක් හදා ගන්නවා m කියලා. හරි අපි m කියලා ඉවරලා function එකක් හදා ගන්නවා. දැන් අපි මොකද්ද මේකේ මුලින්ම කරන්න ඕනේ? අපි මොකද්ද මේකේ දැන් මුලින්ම කරන්න ඕනේ? අපි මුලින්ම request object එකක් මේකේ හදා ගන්න ඕනේ නේද? අපි මේ request object එකක් මේකට හදා ගන්න ඕනේ. හරි. එතකොට අපි මේකට request object එකක් තමයි හදාගන්නේ. මම request object එක හදා ගන්නවා. හරි එතකොට අපි request object එක හදන්නේ new xml http request කියලා. හරි ඔයගලන්ට මුලින්ම මම දැන් කියලා දුන්නා මොකක්ද request object එක කියන්නේ. දැන් මේ එන්නේ request object එක තමයි හදාගන්නේ. හරි මේ දැන් ඒ request object එක තමයි හදාගන්නේ. හරිද ළමයි කට්ටිය මෙතනට හරි අපි ඊට පස්සේ request object එක හදාගන්න තියෙන දැන් අපි xml http request කියලා විලා ඒ object එක හදාගෙන තින්නේ. අපි ඊට පස්සේ කරන්න ඕනේ ඒ request object එක onReady state change කියන function එකත් එක්ක connect. හරි onReady state change කියන එකත් equal function කියලා ඉවරලා අපි function එකක් හදා ගන්නවා. හරි මේ function එකත් අපි ඒක හදාගමු. ඊට පස්සේ අපි ඒකට ඒ වරහනට එළියෙන් අපි ආයි request object එක දාලා ඉවරලා අපි ඒක open request object එකත් එක්ක ඒකත් අපි එතකොට ඒක get එක විදිහට අපි define කරනවා. දැන් මේ අපි get කියන එකට යවන request එක තමයි මේ හදන්නේ. හරි
එතකොට අපි මේ get ක්‍රමයට තමයි මේ request එක හදන්නේ. එතකොට අපි URL එකට bind කරන්න ඕන. ඊට අමතරව දැන් අපි මේ get කියන එක දාලා ඉවර වෙලා අපි මෙතන open එකේ මොකක්ද කරන්න ඕන? get කියලා අපි define කරලා ඊට පස්සේ get.php එකට මේක යන්න කියලා දෙන්න ඕනේ. මේ request එක යන්න ඕනේ get.php කියන එකට දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ajax නිසා මේක true කරන්න ඕනේ. හරි. ඒක තමයි ඒ කියන්නේ දැන් අපේ මේ request object එක යවන්න තියෙන ක්‍රමය. හරි. දැන් එතකොට මේ line එක හරහා මොකද කරන්නේ? මේක get කියලා අපි මේ open කියන function එකත් එක්ක get කියලා මේක define කරනවා. මේ get අපි get method එකට යවන්නේ. ඊට පස්සේ මේ get.php කියන එකට තමයි අපි මේ request එක යවන්නේ. ඊට පස්සේ අපි මෙතන ajax request එකක් තමයි යවන්නේ. හරි. ඒ ටික තමයි අපි මේ line එකෙන් කරන්නේ. හරි. ඊට පස්සේ අපිට send එකේ මොකක්වත් මේ get එකේදී දාන්න තියනවද? නෑ නේද? හරි. අපි request.send කියලා ඉවරලා අපිට මේ request එක send කරන්න පුළුවන්. හරි ළමයි. එතකොට දැන් මම මෙතන වා කියලා ඉවරලා අපේ text value කියන එක ගන්න හදන්නේ. ඒ කියන්නේ අපි අර පැත්තෙන් text එකේ value එක send කරාම මෙතනින් අපි text එකේ value එක අරගන්නවා. හරි. අන්නේ text එකේ value එක අරගෙන ඉවරලා මම තව දෙයක් මෙතනදි කරනවා. හරි මෙතන text කියන එක ගන්නවා. ඒ text එකේ value එක තමයි මම ගන්න ඕනේ. එතකොට මම මෙතන text කියලා දෙනවා get element by id කියන තැනට. එතකොට එතනින් අපි dot value කියලා ඉවරලා එතන value එක ගන්නවා. හරි. අන්න එහෙම කරලා ඉවර වෙලා මම මෙතන if එකක් දාගන්නවා. අන්න if එකේ මම text එකේ value එක equal ද කියලා බලනවා get කියන එකට. හරි. මම මෙතන text එකේ value එක equal ද බලනවා get කියන එකට. එතකොට මම මේ get කියන එකේ නෙවෙයි නම්, ඒ කියන්නේ ඒක නෙවෙයි නම් else if එකක් දාන්න ඕනේ. හරි. දැන් මම මෙතන get කියන එකට බලනවා get එකද කියලා. හරි. එතකොට මම get කියලා මෙතන දාගත්තාම දැන් මෙතනින් check වෙන්නේ මේක අතන අපි type කරන්නේ get කියන එකද කියලා. හරි. අතන අපි type කරන්නේ get කියන එකද කියලා. ඊට පස්සේ අපි else if එකක් දාගෙන text එකේ value එක සමානයි නම් post එකට. හරි. අන්න ඒක තමයි අපි දැන් මෙතන check කරගන්න යන්නේ. ඒ කියන්නේ වාගේ text එකේ value එක සමානද කියලා බලන post කියලා. හරි. ඒ කියනවා post කියලාද type කරන්නේ get කියලාද type කරන්නේ කියලා තමයි අපි මෙතනදී check කරන්නේ නේද ළමයි? හරි. එතකොට ඔයා එතන type කරන text එක අනුව තමයි ඔයාගේ මෙතන if එකේදී ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද කට්ටියටම? හරි. එතකොට මේ විදිහට තමයි ඔයාගේ if එක ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම මෙතන post කියලා දාගන්නවා. හරි. post කියලා දාගන්න. හරි. එතකොට ළමයි දැන් මෙහෙමත් නොවුනොත්, හරි මෙහෙමත් නොවුනොත් අපි වැරදියට enter කරොත් මම ඒකටත් දාගන්නවා else එකක්. අන්නේ else එකේ මම alert එකක් දාගන්නවා. හරි. අන්නේ else එකේ මම alert එකක් දාගන්නවා. එතකොට අපි හරියට enter කරේ නැත්නම් ඒ alert එකෙන් අපි බලා ගන්න තමයි හදාගන්නේ. හරි. alert එකෙන් බලා ගන්න තමයි හදන්නේ. ඒක අපි හරියට enter කරලා නැද්ද කියලා. හරි. ඊට පස්සේ ඔයගලන්ට දැන් මම මෙතන දැම්මම ඒක check කරගන්නවා නම් මට මොකක්ද කරන්න පුළුවන්? හරි. එතකොට මම ඒක check කරගන්නවා නම් මම මොකක්ද කරන්න ඕන? හරි. එතකොට මේ එළියේ දැන් අපි මේ තියෙන code ටික අපි මේ if එක ඇතුළට සහ if else එක ඇතුළට දාගන්න විදිය අනුව තමයි දැන් ඒක වැඩ කරන්න යන්නේ. හරි. හරිද? ඊට පස්සේ දැන් මම මේ විදිහට දාගන්නවා. ඒ කියන්නේ අපේ if එක ඇතුළට දාගන්නවා. දැන් මම මෙතන get එකේ code එක කළානේ. අන්නේ get එකේ code එක මම මේ if එක ඇතුළට දාගන්නවා. එතකොට එතනින් check වෙන්නේ මේ code එක get ද කියලා. හරි. ඊට පස්සේ මම මේ else if එක තියෙනවානේ. else if එකට දාගන්නවා. ඒ code එකම දාලා ඉවරලා එතන method එක වෙනස් කරනවා මම post කියලා සහ
එතන යවන්න ඕන පේජ් එක මම වෙනස් කරනවා post.php කියලා. හරි post.php කියලා මම එතන වෙනස් කරගන්නවා. හරි ළමයි. එතකොට දැන් අපි මේ post එකේදී මේක විතරක් කරලා ඇද්ද? හරි post එකට මේක විතරක් කරලා ඇද්ද? නෑ නේද? හරි එතකොට දැන් අපි මේකට set කරන්න ඕන request header එකක්. හරි ඔයගොල්ලෝ දන්නවා දැන් post එකේදී අපි මොන හරි request එකක් යවන්න ඕන. ඒක යවන්න ඕන request header එක. හරි අන්නේ දේ තමයි දැන් අපි කරන්න යන්නේ. අපි request header එකක් හදලා හරි අපි request header එකට මේ ටික දාලා ඉවරලා request header එක මාර්ගෙන් අපි මේ object එකට අමුණලා යවන්න. හරි අපි set request header කියලා දාලා හරි දැන් අපි මෙතන මොකක්ද යවන්නේ කියන එක තමයි මෙතනින් අපි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මොනාරි අපි send කරද්දි අපි මේ request header එකට දාලා තමයි send කරන්න කියලා. හරි මම මේ දැන් ඒ ටික කෝඩ් කරන්නේ. හරි ඊට පස්සේ මම දාගන්නවා if object එක ready state එකේද මොන state එකේද කියලා බලා ගන්න පුළුවන්. හරි මට බලා ගන්න පුළුවන් මොන state එකේද කියලා. හරි මම දැන් ඒකට කෝඩ් කරන්න. හරි මොන state එකේද කියලා බලා ගන්න. හරි already change එකේදී අපි මේ එතන යටින් අපි if එකක් දාලා request object එකක් හදා ගන්නවා. ready state equal කරනවා අපි 4ට. හරි ඒ විදිහට දාලා ඉවරලා අපි එතන request object එක අපි check කරගන්නවා. ඒ කියන්නේ මොන state එකේද කියලා. ඊට පස්සේ අපි response text කියලා මෙතන දාගමු. response text හරි ඊට පස්සේ අපි මෙතන හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට දැන් අපි ඔයගොල්ලෝ දන්නවා දැන් මම ඉවලේ ඔයගොල්ලන්ට කිව්වා ස්ටේට් එක චෙක් කරන්නේ කොහොමද කියලා. හරි මේ විදිහට අපි මේ ස්ටේට් එක චෙක් කරගන්න හදාගමු.
හරි. දැන් මේ විදිහට මේ කෝඩ් එක ඔයගොල්ලෝ කෝඩ් කරලා හරි. කෝඩ් කරලා බලන්න වැඩ කරනවද කියලා. හරි. අර විදිහට ඔතන පෝස්ට් සඳහන් කරාම පෝස්ට් එක විදිහට එතකොට get එක කියලා සබ්මිට් කරාම get එක විදිහට ඒ විදිහට වැඩ කරනවද කියලා බලන්න. හරි කට්ටියම වැඩ කරනවද බලන්න. හරි. ඒක චෙක් කරලා ඉවරලා මට කියන්න. හරි අදට අපේ ලෙක්චර් එක මෙතනින් අවසන් කරනවා. හරි.